නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් ගරුතර මහා සංඝරත්නය ආශිර්වාදයෙන් සම්බුදු සිතකසිරිය උතුම් සදහම් සාකච්ඡාව පිණිස කාලය උදා කරගන්න අපිට පුළුවන් වුණා. ඉතින් පින්වන්ත හැමදෙනාම අපි තාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන ප්‍රසාද සතුටු සිත් ඇති කරගනිමින් දහම් සාකච්ඡා සිදු කරන්න. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අපට අවස්ථාව දෙන්නේ. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දසබල ඥානයන් පිළිබඳව දැනුමත් වෙන දහම් පරයයන් ඔස්සේ මේ දිනවල අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දිගටම දහම් සාකච්ඡාවේ අපට අනුශාසනා කළා. ඉතින් අදත් අපට ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වන්ත අවකාශය දෙන මොහොත. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩම අවදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අප හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අප හැමදෙනාම වෙනුවෙන් අද දවසේ සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන සදහැවතුන් අපි සිහිපත් කරගන්නම්. පින්වත් චමිලා නිශාන්ති ද සිල්වා මෑණියන් සහ තරිඳු දේශාන්ත සිල්වා පින්වන්ත පුතුණුවන් විසින් තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපි ගරුතර මහා සංඝරත්නයට ආරාධනා කොටගෙන අවස්ථා සලසා ගනිමු. ස්වාමීනි උතුම් සදහම් සාකච්ඡා ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමිරෙක්වන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ දිනවල සම්බුදු සිතකසිරිය උතුම් සදහම් වැඩසටහනේ කතා කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඒ චිත්තසංතානය තුළ දියුණු වෙලා ඒක තථාගත බලයක් විදියට බලන්නේ. වචන පාවිච්චි වෙන විදිය තථාගත බල. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේලාට පිහිටන බලයක් විදියට සංවට්ට විවට්ට කල්ප කෙලවරක් නොපෙනෙන දීර්ඝ සසරක් නිකන් නෙවෙයි, ධම් වශයෙන්, ගෝත්‍ර වශයෙන්, ඊළඟට උපන් ජාතිය වශයෙන්, එහෙමයි. කෑවි බිව්වේ මොන ඒවම පවා කලේ මොනවද? ඒ සියල්ලම අඩුවක් නැතුවම පරිපූර්ණ වශයෙන් මෙනෙහි කිරීමේ උදාර හැකියාවක් ශාස්ත්‍රුන් වහන්සේට පවතිනවා. එහෙමයි. එතකොට අපි ඊයේ කතා කරලා අවසන් කළේ මකාදේව සූත්‍රය මුල් කරගෙන අපගේ සර්වඥයන් වහන්සේ මිතිලා කියන නුවර චාරිකාවේ වඩිනකොට මේ මකාදේව කියන අඹවනේ මං හිතන්නේ එතකොට මේ දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙත් මේ අඹවණයට නම් වැටලා තිබුණේ මකාදේව. එහෙමයි ස්වාමීනි. ඒක තමයි පුදුම වැඩේ. බලන්නේ සමහර නම් එන හැටි නේද? එහෙයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. සමහර නම් එක බොහොම ලස්සනට ගානට එනවා ඒක. එතකොට මේ මකාදේව කියන අඹවනේ වැඩ වාසය කරද්දී ශාස්ත්‍රුන් වහන්සේ මේ අතීත ජීවිත
ගැන දැකපු සොඳුරු සිදුවීම. කුමක්ද මේ මකාදේව අඹවනේ? එතකොට අපගේ මහ බෝසතාණන් වහන්සේ කුමාර කාලේ අවුරුදු 84000ක්, යුව රජ කාලේ අවුරුදු 84000ක්, රජ කාලේ අවුරුදු 84000ක්. එතකොට ගිහි ගිය අතහැරලා මේ මකාදේව කියන අඹවනේ අවුරුදු 84000ක් සතර බ්‍රහ්ම විහරණ වඩමින් උතුම් කල්යාණ වැටක් පිහිටවල ගත කරපු ජීවිතයක් පිළිබඳ සොඳුරු අතීතයක් මේ දෙව් මිනිස් ලෝකයට විවර වෙච්ච සොඳුරු මොහොත. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න අන්තිමට මකාදේව අපේ මහ බෝසතාණන් රජතුමා මේ විදිහට අවුරුදු 84000 ඒවා 4ක් ඒ කාලේ එතකොට ආයු කාලේ. එතකොට එහෙම ගත කරලා අන්තිමට මහ බෝසතාණන් වහන්සේ මකාදේව අඹවනේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් දවස් දෙකක් මේ අවුරුදු 84000. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ සොඳුරු භූමියේ මැද ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. ආශ්චර්ය නේද? ආශ්චර්යයි. ආශ්චර්යයි. එතකොට අපි ඒක දක්වා එතකොට මකාදේව රජතුමා කල්යාණ වැටක් පිහිටුවේ. මොකක්ද ඒ කල්යාණ වැට? ඒ කල්යාණ වැට තමයි මේ විදියට ධාර්මිකව ධාර්මික ආරක්ෂාව සපයමින් රජකම් කරලා අන්තිමට රජකම් සියල්ල අතහැරලා පැවිදි භූමියට පත් වෙනවා. ඒ තමයි කල්යාණ වැට. පැවිදි භූමියට පත් වෙලා ඒත් නිකන් ඉන්නේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් ජීවිතේ ගත කරනවා. ඉතින් බුදුරජාණන් දේශනා කළ පින්වත් ආනන්ද එතකොට මේ මකාදේව රජතුමාගේ පුත්‍රයා තමයි ඊළඟට රජ වුණේ. රජ වෙලා එතුමත් බොහෝ වර්ෂ ගණනක් ආනන්ද බොහෝ වර්ෂ 100 ගණනක් බොහෝ වර්ෂ දහස් ගණනක් ගත වුණා. ගත වුණාට පස්සේ කර්ණවැමියට කිව්වා, "යාළු කර්ණවැමිය, මගේ යම් දවසක හිසේ ඉදුණු කෙස් ගහක් දැක්කොත් ඒක මට කියන්න" කියලා. ඒක දැන් එතුමත් ඒ විදිහටම අනුගත වෙනවා. එහෙමයි. කල්යාණ වැට පවත්නවා කියලා කියන්නේ ඒකට තමයි. ආනන්ද එසේ දේවේනි කියලා කර්ණවැමිය මකාදේව රජතුමාගේ පුත්‍රයාට කියලා කියනවා. මේ පින්වත් ආනන්ද බොහෝ වර්ෂ ගාන බොහෝ වර්ෂ ඒකින් දැන් අදහස් වෙන්නේ කියන්නේ කී ඔච්චරද එතකොට? දැන් කුමාර කාලේ එතකොට පුත්‍රයාත් අවුරුදු 84000 ගත කළා. ඒතර යුව රජ කෙනෙක් විදියටත් අවුරුදු 84000ක් ගත කළා. රජ කෙනෙක් විදියටත් අවුරුදු 84000ක් ගත කරලා ඔන්න ඒ කාලේ ඉක්මවා යද්දී දවසක් කර්ණවැමිය දකිනවා මේ සුදු වෙච්ච කෙස් ගහ. දැක්කාට පස්සේ මොකද වුනේ? මකාදේව රජතුමාට අර මේ කර්ණවැමියා කියනවා, "ඉදුණු කෙස් ගහක් ඕන් දැන් ඔබතුමාගේ ඉසේ පහළ වෙලා තියෙන්නේ දැන්." මොකද වෙලා තියෙන්නේ දැන්? දේවදූතයෝ පහළ වෙලා. ඕ ලස්සන වචනේ නේද? එහෙමයි ස්වාමීනි. ඉසේ ඉදුණු කෙස් ගහ ඕම් පේනවා කිව්වා. ඉසේ වීන කර්ණවැමිය ඉදුණු කෙස් ගහ උදුල්ල මගේ අතින් තියන්න කිව්වා. ආනන්දිත ඉසේ දේවීන් කියලා කර්ණවැමියා මකාදේව රජතුමාගේ පුත්‍රයාට පිළිතුරු දීලා අඬුවකින් බොහෝම පරිස්සමින් කෙස් ගහ කළවල අතේ තියුවා. ඔන්න රජතුමා දැනගත්ත දැන් ඉතින් දේවදූතයෝ පහළ වෙලා. දැන් බලන්න කියන්නේ මේ දෙවිවරු දූතෙක් කියලා බලන්න මේ ඉදුණු කෙස් ගහ දැකීමම නුවණ තියෙන කෙනාට දැක්කකමක් විදියට නිකන් දේවදූතෙක් කියුවා. එහෙමයි ස්වාමීනි. දෙවියන් අතරින් දූතෙක් කිව්ව දැන් ඉතින් මනුස්ස ලෝකෙ සැප විඳ ඇති. දැන් දෙවියන් අතරට එන්න පසුබිම සකස් කරගන්න කාලේ. දේවදූතයාගේ අරමුණ ඒක තමයි. එහෙමයි. එතකොට මේ උපන් බිලිඳා පවා නිරේ කතා වෙන දේවදූතෙක් විදියට. උපන් බිලිඳා දැකීමෙන්ම දුක සිහි කරන්න කරුණක්. අසූචි කොඩේ වැටලා ඉන්න දුක් විඳින කෑමොර දිදී උඩු බැල්ලෙන් අතට කෑමොර දිදී Tamanට ඕන කිසි දෙයක් කරගන්න බැරුව දුකසේ ගත කරන ජීවිත කාල පරිච්ඡේදය තමයි මොකද මේ? උපන් මොහොතේ ඉඳලා ගත වෙන කාලවකවාන.
ඒ විතරන්නේ මව් කුසේ ගත වෙන කාලයක් වань. දැන් කල්පනා කරලා බලන්න අපි දැන් පුටුවක් උඩ ඉන්නවා දැන් ඔන්න. අත් දෙකත් එකතු කරගෙන අකුල් දෙකක් ලං කරගෙන. දැන් මෙහිම අපිට කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද උඩින්? පැයක් උඩින් මේ. එහෙමයි ස්වාමීනි. එතකොට කොච්චර දුකසේද අපි මේ පුටු උඩ වාඩිලා හරියට මෙහාට ඇඹරි ඉන්නේ. නමුත් අපි මව් කුසේ ඇතුලේ මාස 10ක් හිටියේ නේද? හිටියා ස්වාමීනි. හිටියනේ. ඉතින් කොහොමද ඉන්නේ? සැපසේද දුකසේද ඉන්නේ? දුකසේ හිටියේ. දුක දැන් තීරණ මේ වයසේ අපි කෙනෙකුටවත් මෙහෙම එකතැන කොච්චර සුව පහසු ඇතිරිලි දාලා කොට්ට මෙට්ට දාලා AC දාලා අපි හිතමුකෝ අපි කාමරයක තියලා තියෙනවා කියලා. ඒ ඇඳක් උඩ නෙමෙයි. ඇඳක් උඩ නෙමෙයි කාමරයක ඉන්න පුළුවන්ද මේ මාස 9ක් එක දිගට. කන්නත් හම්බ වෙනවා බොන්නත් හම්බ වෙනවා කාමරයකටලා ඉන්න තියෙන්නේ. පුළුවන්ද? මාස 9 ඉන්න බෑනේ ස්වාමීනි. බෑනේ. එහෙමයි. කාමරයක මම කියන්නේ. එහාට මෙහාට ඇවිදින්නත් හැකියාව තියෙනවා. ඉන්න මාරු. හැබැයි ඔය පීඩාව දුක ඒක ඉපදීම දුකක් කියලා කියන්නේ ඒකයි. ඉපදීම දුකක් කියන්නේ ඒකයි. එතකොට ඉපදීම කියන සමස්ත කාරණාවේ පොදු අර්ථයම දුක සහිත අනිවාර්යයෙන් කරුණු ගොනු එහෙමයි ස්වාමීනි. අනිවාර්යයෙන්. ඉපදීම ඒක නෙමෙයි. අඬාගෙන කෑ ගහගෙන බලන්න දැන් එතන ඒ දුක් විඳගෙන එතන හිටියත් ආ එළියට එද්දි කොහොමද එන්නේ? සතුටෙන්ද? hina වෙවිද? නෑ කොහොමද එන්නේ? අඬාගෙන ඉන්නේ. එහෙමයි. ඇයි? අසීයෙන් මව් කුසට එන්නේ, අසීයෙන් මව් කුසට එන්නේ, අසීයෙන් එළියට එන්නේ. එහෙම කෙනාට ඒක තේරෙන්නේ නෑ. බුවතනන් වහන්සේ විසලා ඉස්ලාම් සමුහුණෙන් එළියට එන්නේ. මව් කුසේ. එහෙමයි ස්වාමීනි. ඇයි? සිහියෙන්මයි මව් කුසට එන්නේ, සිහියෙන්මයි මව් කුසේ ඉන්නේ. සිහියෙන්මයි මව් කුසෙන් එළියට එන්නේ. අන්න දන්නවා. ඒ දුක ඉවරයි. සිනාමුස මුහුණින් ඇවිල්ලා පියවර 8ක් තියෙනවා. ඒක නේද? එහෙමයි. මේ සිහි කල්පනාවේ තියෙන වටිනාකම. ඒකයි මේ සිහි කල්පනාවට දුක කියන්නේ එක ඒත්තු ගන්නයි. තේරුණාද? දුක කියන එක තමන්ගේ හිතට ඒත්තු ගන්නන්නේ සිහි කල්පනාවට. ඒක නිකන් මේ තර්කානුකූලව අපිට නිකන් මහලුකෝට සෝබන කතා ගොඩක් කියන්න පුළුවන්. නමුත් තමන්ගේ හිතට ඒත්තු ගන්නේ නැහැ දුක කියන කාරණේ. කුමක් උපදින කාරණේ? සිහිය කියන කාරණේ උපදින කාරණේ. එහෙමයි. ඒක නිකන් ඒක කතික මාත්‍රයකින් අවසන් වෙනවා ඒක. මේ සති සම්පජන්නේ වැදගත්කම ඒක. දැන් බලන්න පුබ්බේ නිවාසානුස්සති ඥානය ආවර්ජනය කළ දෙන්නේ අපි කරපු කියපු දේවල් හොඳට ආවර්ජනය කිරීමේ හැකියාව තියෙන සති සම්පජන්නේට. දුක කියන කාරණේ ස්පර්ශ කරන්නේ කොහොමද? සම්පජන්න සති සම්පජන්න විශේෂයෙන් විතර සම්පජානෙට. එහෙමයි. මේකයි. දැන් බලන්න දේව දූතයෝ කියන කාරණේ ජරාවත් දේව දූතයෙක් එතකොට. බලන්න මේ නුවණ තියෙන ලෝකෙට ජරාව දැකීමම තව තව අප්‍රමාදී වෙන්න කරුණක් බවට පත් කරනවා. දැන් අද මිනිස්යාගේ ජරාවට පත් වීම කුමක් විතරද දකින්නේ? තව තව කාමී වෙලෙන්න කරුණක් බවට පත් කරගන්න. නැද්ද බලන්න? එතනින් මේ සුවපත් වෙන්නේ කොහොමද? පිළිසකර කරගන්නේ කොහොමද කියලා? එහෙම කන්නේ. එහෙමයි ස්වාමී. එහෙම කන්නේ. හරි බුදුම ජරාවට පත් වෙන වයස වෙනකොට තමයි මිනිස්සයා සමහර අද වගේ යුගයක නම් කීයක් හරි හොයාගෙන නිකන් මේ ඉන්නේ. එතකොට මේ මිනිස්සයාට මූලික කරවන මොකද්ද? දැන් මෙච්චර කල් දුක් විඳ කීයක් හරි හොයාගන්න. ළමයි වෙනුවෙන් ගෙවල් දොරවල් හදාගන්න. දැන් තමයි පොඩ්ඩක් නිදහසුනේ. ඉතින් දැන් පොඩ්ඩක් හරි මෙහි ඇවිදලා කාලා බීලා ඉන්න ඕන. එහෙමයි. දැක්ක නේද? එහෙයි ස්වාමී. එතෙන්ටයි මිනිස්සු එන්නේ අද. පිනාඩු ලෝකේ ස්වභාවය. පිනාඩු ලෝකේ. කියනවා එසේ වීනම් කාය කරන යහළු කරන වෙමිය මේ රජතුමාගේ දැන් අතර දුන්නනේ. ඊට පස්සේ පින්වත් ආනන්ද මඛාදේව රජතුමාගේ පුත්‍රයා කරන වෙමියට ගම්වරයක් දුන්නා. බලන්න මේ කල්යාණ වැට ඒ විදිහටම පැවැත්තුවා. ධාර්මිකව රට පාලනය කිරීමත් කල්යාණ වැටේ එකාංගයක්. ඊළඟට ගම්වර කිස්දුරු කෙස් ගහක් දුටු විගස ඊට පස්සේ කර්ණවෙමියාට ගම්වරයක් දීම කල්යාණ වැටේ එකාංගය. මන්ට එහෙමයි. ඒ මොද්දක් උදව් උපකාර කරපු අයට කරන දෙයක් ඒකට ඒක. ස්වාමීනි දැන් ඇත්තටම අපේ හිත පිහිටවා ගන්න කිසියම් වෑයමක් කරන්න පුළුවන් නම් මේ සත්පුරුෂ මේ කල්යාණ වැට
සත්පුරුෂ භාවයේ අපේ ජීවිතවලටත් මේ විදිහට ගලප ගන්න අපිට. ඒක නේ අපිට යම් ආකාරයකින් නේ. එහෙමයි ස්වාමීනි. මම පුද්ගලික හදාගන්න යම් දෙයක් මත හරි නේද? එහෙමයි. පෞලික රාශී කරගෙන හරි, පවුල තුල ඉඳගෙන හරි, ආයතන තුල ඉඳගෙන හරි, රටක් විදියට ගනිද්දී හරි, ජාතියක් විදියට ගනිද්දී හරි යම් දෙයක් ඇසුරු කරන් ඉන්නකොට ඒ හැම තැනකදීම එයාට තියෙනවා නම් ඒ වගේ හොඳ අරමුණක්. හරි වටිනවා ඉතින් ඒක නේද? ස්වාමීනි දැන් මහබෝසතාණන් වහන්සේ ඒ තමන්ගේ පුත්‍රරත්නයට මේ අවධාරණය කරන බව කරුණ වටහා දෙන බව ඔබ මේ රාජ්‍ය අතහැරිය යුතුයි යම් මොහොතක කියන. එහෙමයි. දැන් අද මේ පශ්චිම ජනතාවට ඒ අදහස නෙවෙයි හේතු ගන්නේ. එහෙමයි. හරි දැන් එහෙනම් මේගොල්ලොත් මෙහෙම කළා අපිටත් එහෙනම් දැන් හිමල කරන් තමයි තියෙන්නේ. නේද බලන්න. ඒ පශ්චිම ජනතාවට අද තියෙන්නේ ඒකනේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා කර්ණමෙමියට ගම්වරයක් දීලා ජේෂ්ඨ පුත් කුමාරයා අමතල කියනවා කුමරුවනි මට දැන් ඉතින් දේවදූතය පහළ වෙලා තියෙන්නේ මගේ සිරසෙත් දැන් ඉදුණු කිස් ගහකට ගත්තා මං ඉතින් දැන් මිනිස් කම්සුව වැළඳුවා ඇති දැන් දිව්‍ය කම්සප් සොයන්න කාලේ ඉතුරු අවුරුදු 84000 කැප වෙන්නේ කොමකටද දිව්‍ය කම්සප් සෙවීම වෙනුවෙන් සත්පුරුෂ මානසික ස්වභාවයක එහෙමයි. දිව්‍ය කම්සප් හොයන්න කුමකටද ගන්න පියවර පුත් කුමාරයෝ ඔබ එන්න මේ රාජ්‍ය කරන්න මං කිස්රේවුල් බහලා කසාවත් හැඳ ගිහිගේ නික්ම අනගාരിക පැවිදි වෙනවා ඒ වගේම පුත් කුමාරයෝ යම් දවසක ඔබත් තමන්ගේ හිතේ හිසෙහි ඉදුණු කෙස් ගස් දුටුවොත් එතකොටත් කර්ණමෙමියට ගම්ද වරයක් දීලා ජේෂ්ඨ පුත් කුමාරයාට රාජ්‍ය පවරලා කිස්රේවුල් බහක් කසාවත් පොරවගෙන ගිහිගේ නික්ම අනගාരിക පැවිදි වෙන්න ඕන. දැන් ඔන්න දිව්‍ය කාමසප්ප හොයන ක්‍රමය. එහෙමයි. සැබෑ දිව්‍ය කාමසප්ප හොයන ක්‍රමය තමයි එතකොට මේ ග්‍රහ ජීවිතේ ග්‍රහ බන්ධන කියන එක පවා. එතකොට එයාට අත්හැරලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් අපි හිතමු කද දැන් වයසට දැන් 50 60ට මේක කරගන්න බෑ කියලා. එතකොට යාට හැකියාවක් තියෙන්න ඕන මේක ඇත්තටම කරන්න පුළුවන්කම තියෙන හොඳ ප්ලෑන් එකක් තියෙන කෙනාට. කොහොමද මොකද්ද මේ ප්ලෑන් එක? එතකොට යාගේ යුව රජ කාලෙත් තරුණ කාලෙත් අපි තුන් අවුරුදු 20 30 කාලේ 20 ඉඳන් 30 වෙනකම් ඒ කාලේ යාට ධාර්මික පන්සිල් රැකපු ජීවිතයක් තියෙනවා. එහෙමයි. පිනට දහමට ලැබි ජීවිතයක් තියෙනවා. gedara dore කටයුතු කරුණා මෛත්‍රී මුදිතා උපේක්ෂා මත පිහිටලා කරපු ජීවිතයක් තියෙනවා. ඊළඟට ඊට පස්සේ අපි හිතමු කොන්න 30 ඉඳන් 40 වයස කියලා. එතකොට 30 50 වගේ. ඒතර ඒ කාලෙත් එයාට බලවන්කම තියෙනවනේ කොහොමද? එතකොට ඉතුරු වගකීම් කටයුතු ටිකත් සීලේ පිහිටලා, තිරුවන් සරණේ පිහිටලා, සතර බ්‍රහ්ම මත පිහිටලා එයාගේ යුතුයකම් ටික කරපු කෙනෙක් වෙන්න. අන්න එහෙම කෙනාට අවුරුදු 45ක් වගේ වෙද්දී 50 වෙද්දී ඔන්න එයාට වගකීම් වලින් ගෙදර ඉඳගෙන මෑත් වෙනවා එයා. වගකීම් වලින් කියන්නේ. එහෙමයි. වගකීම් වලින් ඈත්ලා අපි තුංග එයාගේ තියෙන ධනය දරුවන්ට පවරනවා එහෙනම් මේවා හොයලා බලලා කරන්න. එතකොට එයා පාඩුවේ ධර්ම ශ්‍රවණය කරගෙන ධර්මයේ කියෝගෙන එතකොට කල්යාණ මිත්‍රය ඇසුරු කරගෙන එහෙමයි. එතකොට එයා කටයුතු කරන්න මහන්සි ගන්නවා ඊට පස්සේ ටික. ස්වාමිනේ වගකීම් වලින් යම් පමණ ඈත් වෙන්න ඕන කියන ඉලක්කයේ ජීවිතයට තබා ගැනීම වැදගත්කම අපේ සායනංශ පෙන්න අවදාළ ආකාරයෙන් දැන් ගොඩක් වෙලාවට අපිට අපි මේ දෙන තුරුම ඒ වගකීම් එක්කම ඉන්න තමයි ආස එහෙමයි. එහෙමකක් තියෙනවා. එහෙයි. ඒකට හේතුව ඇයි? අර දිව්‍ය කම්සප්ප හොයන්න එයාගේ මනස නිරවුල්නේ. එහෙමයි. මම කිව්වේ මේ ඒ වගකීම් වලින් ඈත් වෙන අතහරින්න පුළුවන්කම තියෙන්න බෑ. අතහරගන්න බෑ. එහෙමයි. මේක තව ආසයි ඊට පස්සේ ඒකට. තව ආසයි. තව ආසයි ඊට පස්සේ. එතකොට ඒ දැන් යම් ප්‍රමාණයකට කරන්න පුළුවන් උන්ට. අපි දැන් මොන පුරාංගේ කටයුතු තියෙනවා නම් ඔයලා බලලා අවශ්‍ය වෙලාවට කළා අතහැරියා. ආයේ කස්සි ගැන්නේ අරක මැඟලිය ගහ කෝල් කර හොයා එහෙමනේ තියෙන්නේ අද ගොඩ. එහෙමයි.
එතකොට එහෙම නෙමෙයි. එයාට අතහැරලා ඉන්න පුළුවන්කම මනසක් හදාගෙන තියෙන්න ඕන. හැබැයි ඒක හැදෙන්නේ අර කියන පංචශීලයෙන්. දදවගු කියන මම මේ කියන පංචශීලයෙන්. එදාවගු කියන ධාර්මිකව ඒ පංචශීල තිබිලා තියෙන ගොඩක් ධාර්මිකව රට පාලනය කරන. ඒ කියන්නේ හතර බ්‍රහ්ම මත විහරණ මත පිහිටා රට පාලනය කරන. දස කුසල් ඇසුරු කරගෙන ජීවත් වෙන්න. එහෙමයි ස්වාමීනි. අන්නේම කෙනපු කෙනාට අවුරුදු 50 පස්සේ අතහැරපු මනසකින් සූපත් වූ මනසක අතහැරලා සූපත් වෙලා ඉන්න බලන්න. අතහැරලා දින මොකද? අතහැරලා සූපත් වෙලා ඉන්න. එහෙමයි. අතහැරලා සූපත් වෙලා ඉන්න. අතහැරියාම නිකන් හිතෙන්නේ අයියෝ දැන් මම වැඩක් නැහැ. කිසි කෙනෙක් මං ගණන් ගන්නෑ. මොහොන තියෙන ඊට පස්සේ එහෙමයි. මට කිසි පිළිගැනීමක් නැහැ. දැන් මේ හොයන්නේ මොකද්ද? ඒ ඩිංගිත් මැරෙනකන් හොයන්නේ පිළිගැනීම. එහෙමයි. මිනිපිරියෙක්ගෙන් හරි පිළිගැනීම. මොනපුරෙක්ගෙන් හරි පිළිගැනීම. තමන් හොයාගෙන පැමිණීම. නැද්ද? ඒක බලාපොරොත්තු වෙ ඉන්න මේ මැරෙන ඔන්න මෙන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම කෙනාට මේක කරන්න බෑ. ස්වාමීනි අපි ඇත්තටම ආයතනයක අපිට රැකියාවක් ලැබුණත් තනතුරක් ලැබුණත් අතහරින්න වෙනවා කියන සංඥාවක් මේ අපේ ඇත්තටම තියෙනව නම් එහෙමයි. යතහරින්න වෙන සංඥාව තියෙනව නම් එයා පටන් ගත් දවස් ඉඳන්ම ධාර්මික වාසය කරන්නේ නැද්ද? එහෙමයි. අවධාර්මයට මේක දවසක් දාලා යන්න වෙනවා. එතකොට එයා ඇසුරු කරන පිරිස කෙරෙහි එකට ඉන්න පිරිස කෙරෙහි බොහොම වැදගත් විදිහට ගත කරන්නේ නැද්ද? ගත කරන්න ඕනේ. ඇයි දන්නවා මේක දාලා යන දවසට මට කාත් කවුරුවක් නැති වෙනවා. එහෙමයි. මම මේ වැරදි විදිහට ජීවත් වුණොත්. රළු විදියට ගොරෝසු විදියට අධාර්මිකව අනිත් එක්කෙනාට තමන්ගේ අනසක පතුරවගෙන හින් ගගහ කැලෑ පත්‍ර ගගහ අර කෙනාට කැපිලි කෙටිලි දදා ඉන්නකොට මොකද වෙන්නේ? ඒ කෙනාට තමයි අතහරින්න හිතෙන්නේ නැත්තේ. එයි එයාගේ පැවැත්ම තියෙන්නේ අර බලය තුල. එහෙමයි. ඊට පස්සේ ආයි පොරබදන්නේ මැරෙනකම කොහොමද? දැන් දන්නවා මං අරම කරලා තියෙනවා මම මෙහෙම කරලා තියෙනවා මම මෙහෙම කැපිලි දාලා තියෙනවා මම මේ දේවල් කරලා තියෙනවා අංචි ඇදලා තියෙනවා දැන් මම මේක අතහැරපුවම මට මොනවා වේවිද ඔන්න ගිනිපත් වෙනවා ඊට පස්සේ එහෙම්පත් වෙනකොට මොකද වෙන්නේ අතරින් හිතෙන්නේ එහෙමයි. අවංකව පංචශීලයේ පිහිටා සතර බ්‍රහ්මමත් පිහිටා වැදගත් විදියට එයා යාගේ සීවය කළා නම් මෙතෙන්ට එනවා කියන එක හරි සිම්පල් දෙයක්. එහෙමයි ස්වාමීනි. හරි සිම්පල් දෙයක්. දන්නෝ යාට ධාර්මික ආරක්ෂාවක් තියෙනවා. එහෙමයි. දැන් ඊට අයට වෙලා තියෙන මොකද? දෙමව්පියන්ට ඒක නැත්තේ දෙමව්පියන්ට ඒක නැහැ. ධාර්මික ආරක්ෂාවක් තියෙනවා. අනිත් එක සමහර අය ඒක යම් ප්‍රමාණයකට තියෙනවා. අර ලාභ සත්කාර වලට ආසයි. ආයි පැටලිලා යනවා. පැටලි යනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ආසයි. කවුරුද කියනවනම් අනේ මෙහිමයි හරමයි එහෙමයි. ආසයි. තමන් අර හැමතිස්සෙමගේ මුරුන් ගත්තේ තියා කට්ටිය ඇවිල්ලා එයා මුරුන් ගත්තේ තියෙනවා. ඒකට ආසයි. අමුතු සතුටක් ලබා ඔහේ ජීවත් වෙනවා ඊට පස්සේ. අතරින් බෑ එහෙම කෙනාට. එහෙමයි. බලන්න දැන් මේ අතහැරියොත් මේ මුරුන් ගත්තේ තියෙන සතුට නෑ මෙයාට. මුරුන් ගත්තේ උඩ නැගලා ලබන සතුට නෑ යාට. ස්වාමීනි දැන් ඒ ලාමක ධර්මයන් අපි කිසියම් විදිහකට යටපත් කරගන්න දක්ෂ වෙලා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ ආකාරයෙන් අර මේ සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව සහිතව පිරිසට සේවය කරන්න ඕන කියලා කෙනෙකුට අදහසක් පිටව ගන්න තියෙනවා නම් ස්වාමීනි මේ කොච්චර වටිනවද නේ? ඔව් ස්වාමීනි මොන බලන්න දැන් මේ අපේ ඉතින් මහ බෝසතාණන්ගේ ජීවිතේ ඉතින් කොහෙන් බැලුවත් ආශ්චර්යයි. එහෙමයි. ආශ්චර්යයි. කොයි තැනක හිටියත් ආශ්චර්යයි. ඒකනේ ආශ්චර්ය මනුස්සෝ කියන්නේ. එහෙමයි ස්වාමීනි. සම්බුද්ධත්වයට පත්වෙන උදාර ජීවිතේ පවා බාන සම්බුදු කිසවසන් කළා. තව ඕන ජීවත් වෙන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේට. නමුත් ඉතින් ඒක ආනන්දයන් වහන්සේට සිහි කළ යුතු ආකාරය බුදු කෙනෙක් විදිහට සිහි කළ යුතු ආකාරය සිහි කෙලෙව්වා. මොකද ආනන්දයන් වහන්සේ හිත වහගත්තා. මාරේ ආරාධනා කළා. ශාස්ත්‍රුන් වහන්සේ ආ ජීවත් වෙන්න එහෙම එකක් නැහැ. අසනත් පිරම්පය. එහෙමයි. පුදුම නැද්ද? මහා පුදුමයක්. මහා ආශ්චර්යයක් නේ. ඒක නේද? ඒක නම් පුදුම සාගතයි. ඊට පස්සේ කියනවා
දැන් දිව්‍ය සැප හොයන්න කාලේ. එතකොට කොහමද පුත් කුමාරය ඔබ ඉන්න මේ රාජ්‍ය කරන්න කිස්රැවුල් බහ කසාවත් ඇඳ ගීගේ නික්ම මං අනගාരിക පැවිදි වෙනවා. ඒ වගේම පුත් කුමාරය යම් දවසක ඔබත් තමයිසේ ඉදුණු කෙස් ගස් දුටුවොත් එතකොටත් කර්ණමෙමියාට ගම්වරය දීලා දේශට පුත් කුමාරයට රාජ්‍ය භාර දීලා කිස්රැවුල් බහ කසාවත් ඇඳ ගීනේ නික්ම අනගාരിക පැවිදි වෙන. දැන් මේ කවුද කියන්නේ? මකාදේව රජතුමාගේ පුතත් ඕම් පැවිදි වෙන්න ගියා. ඒ විදිහට ඔබ මාගේ මේ වැඩපිළිවෙලේ අවසාන පුරුෂයා වෙන්න එපා. දැන් පුතත් කියනවා දැන් ඊළඟ පුතාට එයාගේ පුතාට කියනවා. ඒ වගේම පුත් කුමාරය යම් පුරුෂයෙකුගේ යුගයක් පවතින විට බලන්න එතකොට මේක මේ අර දැන් අද වෙලා තියෙන මෙහෙමනේ තමන් එතන නෑ නීති දාලා අර සාමාන්‍ය අනිත් අය ඒක තුල කොටු කරලා හිර කරලා තියෙනවා තමන් එතන නෑ. එහෙමයි. ඒ කාලේ සත්පුරුෂ ජනයාගේ ස්වභාවය මොකද්ද? තමන් එතනින් ක්‍රියාවේ. අනිත් අයට නීති දැරීම නැහැ. එහෙමයි ස්වාමී. ඒකට කියනවා ඔන්න මං කල්යාණ වැඩ පිළිවෙලක් පටන් ගත්තා. ඔබත් කල්යාණ වැඩ පිළිවෙල ඒ විදිහටම කරගෙන යන්න. ඔබත් ඒ කල්යාණ වැඩ පිළිවෙලේ අවසාන පුරුෂය වෙන්න එපා. එච්චරයි. අද මේ වින්නහයට හේතුවක් තමයි එකක්. තමන් ප්‍රතිපත්ති ගරුක නැතිකම තමයි. ඒක නේද බලපාල තියෙන්නේ අද. එහෙමයි ස්වාමීනි. ආන්න ඒකයි. අපි ඔකට කියන්නේ මොකද්ද මේ අර කියා ඉන්නවට වඩා තමන් මේ ඒක ක්‍රියාවෙන් කළා නම් එහෙමයි. මොකද ඒකට ලස්සන ආදර්ශමත් අන්න අවසරයි ස්වාමී. ආදර්ශමත් වෙනවා කියලා කියන්නේ. එහෙයි. තමන්ගේ ආදර්ශය තමයි ඊළඟ කොච්චර දැන් අපි ආදර්ශමත් ලැබුව ලෝකෙට කොච්චර කිව්වත් ඒක කතාවක් විතරයි. නමුත් අපි ක්‍රියාවට නංවගෙන ආදර්ශමත් වෙලා කියනව නේද? ඒක තව එක්කින දෙන්නේ කරි ක්‍රියාත්මක කරනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක් නේ. පුදුම දෙයක් ඒක අර මේ කයිවාරුවට වඩා ආදර්ශය තියෙන වටිනාකම. ඒක මේ බලයක් වෙනවා වගේ. හරි පුදුම දෙයක්. එහෙමයි ස්වාමී. දැන් බලන්න ඒකනේ ගෞතම බුදුරජාණන් වහන්සේ යඹවණේම ඉන්නවා. අර ආදර්ශ කල්යාණ වැට පවත්වපු අර ආරම්භකයාගේ නම තාමත් අර මකාදේව අඹවණේට වැටලා තියෙනවා. එහෙමයි. පුදුම දෙයක් නෙවෙයිද ඒක? එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් නේ. ඒ ගුණේම ආශ්චර්යද සමහර විට ගුණේම ආශ්චර්යයි. එහෙයි. ඊට පස්සේ කියනවා ඔබ මගේ මේ වැඩපිළිවෙලේ අවසාන පුරුෂය වෙන්න එපා. ඒ වගේම පුත් කුමර යම් පුරුෂයෙකුගේ යුගයක් පවතින විට මෙබඳු කල්යාණ වැඩපිළිවෙලක් සහ මුලින්ම සිදීයයිද ඔහු ඒ පරම්පරාවේ අවසාන පුරුෂයා. ඒ නිසා පුත් කුමර මම ඔබට මෙහිම කියන්නේ මා විසින් මේ කල්යාණ වැඩපිළිවෙලක් පිහිටුවලා තියෙන්නේ ඒ විදිහටම පවත්වන්න. ඔබ මගේ මේ වැඩපිළිවෙලේ අවසාන පුරුෂයා වෙන්න එපා. ආනන්ද මකාදේව රජතුමාගේ පුත්‍රයා කර්ණවෙමියට ගම්වරයක් දීලා කුත්මාරයට රාජ්‍යය පිහිටෝල මකාදේව අඹවණේ කිස්රැවුල් බා කසාවත් පුරවා ගීගේ නික්මානගාරික පැවිදි බවට උම්පත් වුණා කියනවා. ඔහු මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරව වාසය කළා. ඒ වගේම දෙවැනි දිසාවට, තුන්වෙනි දිසාවට, හතරවෙනි දිසාවට මේ විදියට සමස්ත වූ දිසා සියලු දිසාවලට සියලු ලෝකයටම මහත්ගත වූ විපුල වූ අප්‍රමාණ වූ ප්‍රමාණයක් නැහැ ඒකට. එහෙමයි. වෛර නැති දුක් නැති මෛත්‍රී සහගත සිතින්, කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින් සහ උපේක්ෂා සහගත සිතින් ඔන්න දැන් ඒතර මේ මෛත්‍රියද අපි කියන වෛර නැත්තෙක් විම්මා, තරහ නැත්තෙක් විම්මා කියලා අපි හිතා ඉන්නේ. ඊළඟට කරුණාව කියලා කියන්නේ මේ දුක් පීඩා නැත්තෝ වෙත්වා. අනේ මේ සත්වයෝ නිදුකින් වසත්වා. රෝග පීඩා දුර වේවා. අපි හැමතිස්සෙම මේ සත්වයන්ගේ දුක අකමැති බව. ඊළඟට මුදිතාව කියලා අනේ සියලු සත්වයෝ සැපසේ වසත්වා. සුවසේ වසත්වා. ඊළඟට ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. ශ්‍රද්ධාව සීල සුත්‍යාග ප්‍රඥාවෙන් වැඩේවා. ඊළඟ උපේක්ෂාව ගත්තොත් එහෙම එතකොට මේ හැමතිස්සෙම අර සත්‍යය ගැන හිතේ වෛරයක් උපදින්න නොදී හැමතිස්සෙම හිත උපේක්ෂාවට ගන්න මහන්සි ගන්නවා. එහෙමයි ස්වාමීනි. වෛරයක් ඇති වෙන නොදී.
මේ සතර බ්‍රහ්ම විහරණවල උපේක්ෂාවේ මූලික අරමුණ ඒක තමයි. වෛරයට යන්න දෙන්නේ නැහැ හිත උපේක්ෂාවට ගන්න. හිත මධ්‍යස්ථ කරගන්න මහන්සි ගන්නවා. වෛරී පැටලෙන්න දෙන්නේ නැතුව. උපේක්ෂාව කියන අර්ථයේ විදිහට අපි දැනගන්න. අනිවාර්යෙන්ම. එහෙමයි ස්වාමීන්. එතකොට ඒක ඒ හිතන විදිහේ ඒ කෙනෙක්ගේ වෙනස් වෙන්න පුළුවන් එතකොට. කොහොමද වෙන්න ඕන එතකොට උපේක්ෂාවට ගන්න එක තමයි. වෛරයට යන්න නොදී. එහෙමයි. මෙන්න මේ විදිහට වාසය කරද්දී ආනන්ද මකාදේව රජතුමාගේ පුත්‍රයා 84000ක් අවුරුදු කුමාර ක්‍රීඩාවෙන් ගත කළා. 84000ක් අවුරුදු යුවරජ වශයෙන් ගත කළා. 84000ක් අවුරුදු රජකම් කළා කියනවා. 84000ක් මකාදේව අඹවණේම ගිහිගෙන් නික්ම අනගාരിക පැවිද්දෙන් බඹසරේ හැසිරුණා කියනවා. එච්චර සුන්දරද? එහෙමයි ස්වාමීන්. දැන් ඔන්න රජවරු දෙන්නෙක්. ඒතර මේ කොච්චර දීර්ඝ කාලයක්ද කියන්නකෝ. අවුරුදු වලින් ගත්ත දැන් මහදේව රජතුමා අවුරුදු 84000 වාතරයි. එහෙමයි. ධාර්මිකව හිටියා. ඊට පස්සේ පැවිදි වුණා. උන පුතත් 84000 වාතරයි. කොච්චර දීර්ඝ කාලයක්ද? එහෙමයි. ඒ වගේ යුගයක එතකොට උපදින මිනිස්සු කොච්චර වාසනාවන්තයිද? ඒ හැමතිස්සෙම මොකද වෙන්නේ? ධාර්මික අනුග්‍රහයක් ලබනවා. රජතුමත් මේක කළා. අද එච්චර දෙයක් ඕනේ නැහැ. තිරුවන් සරණ පිහිටලා සිල් රකින්නවා කියන එකවත් නැහැ. එහෙමයි. මිත්‍යා දෘෂ්ටිකනේ අද ගොඩක්. බාලකයෝ ගත්තත් ඒත් එහෙමනේ වැරදි මත තුළනේ හැමතිස්සෙම ඉන්නේ. බුදු කෙනෙක්ගේ අවබෝධය ගැන අදහා ගැනීමක් ගැන හරි අඩුයිනේ. බෞද්ධ කිව්වට මිනිස්සු ගත්තොත් එහෙම එතන ඉන්නේ ගොඩක්. එහෙමයි. අපි හිතමු දැන් ආයතනික ප්‍රධානී අපි හිතමු විදුහලක විදුහල්පතිවරේ ඊට පස්සේ කර්ම ආයතනික ප්‍රධානී ඊළඟට අපි හිතමුකෝ රෝහලක ප්‍රධානී ගත්තොත් එහෙම තිරුවන් සරණේ පිහිටලා සිල් රකින්න කට්ටිය නේද බලන්න. හරියට. උපතින් ගත්තොත් කියන අපි බෞද්ධ කියලා. අපි හාමුදුරුවනේ අපි බෞද්ධ. එහෙමයි කියන්නේ. නමුත් ගත්තොත් මේ මහා පුහු මිත්‍යා දෘෂ්ටික ඊට පස්සේ මේ මිත්‍යා දෘෂ්ටිගත සමගත වෙච්ච මහා මානසිකත්වයකින් කිසිම නැහැ මේ තිරුවන් සරණේ පිහිටපු ගතියක් කිසිම ආකාරයක. එහෙමයි ස්වාමීනි. ඉතින් කොහොමද ඊළඟ පස්චිම ජනතාව එහෙම කරන්නේ ඊට පස්සේ? එහෙම වෙන්නේ නැහැ. එහෙමයි. ස්වාමීනි එහෙම ප්‍රතිපත්තියට එන්න අපි දක්ෂ නොවුනොත් එහෙම අර අපි අපේක්ෂා කරන කරුණා මුදිතා මෛත්‍රිය සහිත පරිසර අවකාශයේ ජීවත් වෙන්න කැමති හිතෙන පරිසර අවකාශයක් අද මොනවද ආදර්ශයට ගන්න උඩ ඉඳලම පහළට මොකද්ද තියෙන්නේ? කපටිකම, වෛරය, ක්‍රෝධය, හොරකම, වංචාව ඕනේ අද තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකනේ අද අඩුවක් නැතුව මොන්ටිසෝරි යන පොඩි කාගේ ඉඳලම තියෙන මොකද්ද? කපටිකම තියෙනවා. වංචාව තියෙනවා. නැද්ද බලන්නකො හොරකම තියෙනවා. මකන කෑල්ල හරි හොරකම් කරන් යනවනේ. නැද්ද බලන්න. අද ඉතින් පත්තලන්නේ. දෙමව්පියන්ගේ දෙමව්පිය පවා කරන්නේ මොන්ටිසෝරි පොඩි කාගේ දැන් මොකද්ද කරන්නේ? හිතේ මොකද්ද උපදින පොඩි කාගේ පවා වෛරෙනේ උපදින්නේ. බලපන් අර පොඩි කා මෙච්චරම දක්ෂයි උඹට හිම් බෑනේ. එහෙම නේද කියන්නේ? ස්වාමීනි මේ මොනතරම් මේ කල්පනා නොකළ යුතු ආකාරයෙන් ඒක ඉරිසියාව උපදින හැමතිස්සෙම. එහෙමයි. තරංගයක් නේ උපදින්නේ හැමතිස්සෙම. කාලයක් තිස්සේ ওই පැටර්න් එකටම තමයි දැන් ඒක තමයි දැන් ඔහේ සිස්ටම් චේන්ජ්. එහෙමයි ස්වාමීනි. චේන් පැනලා තියෙන්නේ. නැද්ද? ඔව් චේන් එක පන්නගෙන කරකවන්නේ බයිසිකලේ. ලේසිනේ. මේ ස්වාමීනි අම්මා අප්පච්චි හරි වැඩිහිටි ගුරුවරු දෙමව්පියෝ හරි ඔබ ප්‍රධානියෙක් වෙන්න කියලා කිව්වා මිසක් ඔබ ගුණයක් කැටුව අරගෙන යන්න කියලා අපිට කිව්වද කියලා මේ දැන් බලන්න පන්තියේ ගුරුවරයෙක් ගත්තොත් එහෙම පන්තියේ ගුරුවරයෙක් ගත්තොත් එහෙම ගුරුවරයා එක ගෝලයක අනිත් ගෝලය ගැන තරහ ඇති කරනවා ඊර්ෂ්‍යාව ඇති කරනවා වෛරය ඇති කරනවා ඒකනේ තියෙන්නේ ගුණ මකනවනේ එක ගෝලයක ඉස්සරහ අනිත් ගෝලයක ගුණ මකනවා එහෙම කළා එකිනෙක දෙමව්පියෝ ගත්තත් එහෙම දෙමව්පියෝ ඔන්න එක දරුවෙක් අල්ලගන්න එක තාත්තා අනිත් දරුවා අල්ලගන්නවා අම්මා එතරම් බෙදිලා ඊට පස්සේ එහෙමයි වෛර පෝෂණය කරන හැමතිස්සෙම ඊට අනිත් එක්කිනාගේ වැරදි කියනවා අම්මගේ වැරදි කියනවා තාත්තගේ වැරදි කියනවා අම්මා නැද්ද බලන්න හැමතිස්සෙම මොකද කරන්නේ මොනවා හරි එක්කෙනෙක් අල්ලගන්නවා ඊට පස්සේ අනිත් අයගේ ගැන වෛරය ක්‍රෝධය වපුර නින්දා පහස කර
හිතවලට ද්වේෂය උපද්ද මේ වැරදි වැටහීම උපද්ද ඒ අරයා ඒකින් මේ බල ප්‍රයෝජන ගනිමින් ජීවත් වෙනවා. නැද්ද බලන්න? එහෙමයි. ඉතින් කොහේ දියුණුවද බලන්න. දියුණු වීමක් නෑ. ඊළඟට දේශනා කරනවා පින්වත් ආනන්ද මකාදේව රජුගේ දරු මුණුපුරු පරපුරේ 84000ක් දෙනා. මේ මකාදේව අඹවනේ කිස්රවුල් බහලා කසාවත් පුරව ගිහින් නික්මනගාරික පැවිදි වුණා. පරපුරවල් කීයක්ද? 84000ක්. ඔවුනුත් මෛත්‍රී සහගත සිත හතර බ්‍රහ්ම විහරණ වඩමින් ගත කළා කියන සියලු දෙනා. පරපුරවල් කීයක්ද? 84. බලන්න මේවල හරි ලස්සනයිනේ ඒ පැටර්න් එක. එහෙමයි ස්වාමීනි. හැම කෙනාගේම වයස ගත්තා කීයද? 84000යි තමයි ඉන්නේ. හරිද? එතකොට 84000 දැන් බලන්න හරි පුදුමයි ඒක නේද? තරුණ කාලේ අවුරුදු 84000යි, යුවරජ කාලේ අවුරුදු 84000යි, රජ කාලේ අවුරුදු 84000යි, ඊළඟට පැවිදි වෙලා අවුරුදු 84000යි. ඒ වගේ පරපුරවල් 84000ක්. පින්වත් ආනන්ද ඒ සියලු දෙනාගේම ආයුෂ අඩු වෙලා නැහැ ඒ කාලේ පුරාවට. එහෙමයි. ඔවුනුත් 84000ක් අවුරුදු කුමාර ක්‍රීඩාවෙන් ගත කළා කියන හැම කෙනාම 84000ක් අවුරුදු යුවරජ විදිහට ගත කළා කියන හැම කෙනාම 84000ක් රජකම් කළා කියන හැම කෙනාම 84000ක් මකාදේව අඹවනේ ගිහිගේ නික්මනගාරික පැවිදි වුණා හිටිය කියනවා මේ හැම දෙනාම කොච්චර අති දීර්ඝ කාලයක්ද. එහෙමයි ස්වාමී. ඒ කාලේ දඹදිව දලේ කොච්චර ශාස්ත්‍රීය වෙලා සමෘද්ධිමත් වෙලා ධාර්මික ආරක්ෂාවක් මිනිස්සුන්ට තියෙන්නේ. එතකොට ධාර්මික රජ කෙනෙක් ලබන්නත් මිනිස්සුන්ගේ ගුණයක් තියෙනවා නැද්ද? එහෙමයි ස්වාමී. ආන්නේකයි. ධාර්මික වූ ධර්ම රාජු ඒ රජ පරපුරේ අන්තිමයා නිමි රජතුමා කියලා කියනවා. ධර්මයේ පිහිටි මහරජු බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි ඒත් නියංගම් වැසියන් කෙරෙහි ජනපද වැසියන් කෙරෙහි ධර්මානුකූලව හැසිරුණා කියනවා. ඒ වගේ මේ විතරක් නෙවෙයි කියනවා. තව දෙයක්ත් කළා තියෙනවා. අනිත් රජවරුත් එහෙම කළාද කියලා සඳහන් නැහැ. මේ රජතුමා ගැන විශේෂ සඳහනක් තියෙනවා. කොහොමද? එහෙමයි. තුදුස්සක 15ක 8ක බොහෝ දවස්වලදී උපෝසත සිලුත් සමාදන් වුණා කියනවා. ආනන්දමික පරණ සිදුවෙච්ච සිදුවීමක් කියනවා. තවුතිසා දෙවියන්ගේ සුධර්මා නාම නම් දිව්‍ය සභාවේ දෙවියන් අතර කතාවක් ඇති වුණා කියන බවත්නි. වීදේහ වාසීන්ට ලාභයක්මයි ධාර්මික වූ ධර්ම රාජු මේ රජපුරේ නිමි රජතුමෙක් ඇද්ද මේ රජතුමා බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි නියංගම් වැසියන් කෙරෙහි ජනපද වැසියන් කෙරෙහි ධර්මානුකූලව හැසිරෙනව නෙමෙයි. තුදුස්සක 15ක 8ක පොහෝ දවස්වල උපෝසත රකින්නවා කියලා දිව්‍යයන් අතර දෙවිවරු කතා වෙනවා කියනවා. එහෙමයි. බලන්න මේ උපෝසත රකින්නකොට මේ දෙවිවරුන් ගැන යාගෙන තියෙන කතා බහ. ස්වාමීනි එතකොට සීලය මොනතරම් ආනුභව සම්පන්න. එහෙමයි. ආනන්ද එතකොට සක්‍රදේවේන්ද්‍ර තවුතිසාවේ දෙවියන් ඇමතුව කියන නිදුකාරණී ඔබ අපගේ නිමි රජුරුවන් දකින්න කැමතිද කියලා. සක්දේවිඳු. එසේ නිදුකාරණී අපි නිමි රජුරුවන් දකින්න කැමති. ඒ වෙලාවේ නිමි රජු ඒ 15ක පොහෝ දිනේ හිස සෝදා වතුරනා පෙහෙවස් සමාදම් වෙලා උඩුමහල් තලයට වෙලා ඕන් ඉන්නවා කියලා. ඉතින් ආනන්ද සක්‍රදේවේන්ද්‍රය බලවත් පුරුෂයෙක් හැකුළුවතක් දිගහරින වෙලාවත් තුල දික්කලාත කකුලන වෙලාවත් තුල තවුසා දෙවියන්ගෙන් නික්මිලා නිමි රජතුමා ඉස්සර පහළ වුණා කියලා. ආනන්ද සක්‍රදේවේන්ද්‍ර නිමි රජතුමාට කිව්වා කියන පින්වත් මහරජා ඔබට ලාභයක්මයි. දෙවිවරු අතර තවුසා දෙවියන් අතර ඔබතුමා ගැන නින්දාද වෙලා තියෙන්නේ. ඔබේ කීර්ති ගෝසාව පැතිරෙනවා. එහෙමයි. එහෙනම් මේ යම් කිසි කෙනෙකුගේ නම දෙවියන් අතර කතා වෙන්න මොකද්ද කරගන්නේ? ධාර්මිකව ජීවත් වෙන්න ඕන පළවෙනි එක. ඊළඟ එහෙනම් මේ අද වගේ යුගයේ නම් තෙරුවන් සරණ පිළිහිලා උපෝසීලෙන් හොඳට ආරක්ෂා කරන්න. දෙවියන් අතරත් මේ අනුරාධපුර යුගයේ සමහර උපාසකයෝ ගැන දෙවියන් අතර කතා වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඔව්. ඒත් හොඳට තෙරුවන් සරණ පිළිහිලා සීල් රැකලා මේ හොඳට දම්පැන් දිදී වාසය කරපු උපාසකයෝ ගැන. ඊළඟට කියනවා ඔබට ලාභයක්මයි කියනවා. කියනවා මේ පින්වත් මහරජ මේ හිත ඇති ගැනීමක් නැතුව මේ
මම ඔබට මේ රතයක් එවන්නම් කියන ආජානීය රතේ. කිසි තැති ගැනීමක් නැතුව දිව්‍ය යාන්ට නැගලා ඔබ එන තවුතිසාවටත් එන්න කියලා. එතකොට පින්වත් ආනන්ද නිමි රජතුමා නිහඬව සිටීමෙන් පිළිගත්තා කියනවා. එහෙමයි. සක්‍ර දේවේන්ද්‍රය නිමි රජු විසින් ඇරයුම් පිළිබඳ බව දැනගෙන උන දෙවියන් අතරට ගිහිල්ලා මාතලී රියදුරා අමතලා කිව්වා කියනවා. "ප්‍රිය මිත්‍ර මාතලී ඔබ ඉන්න. දහසක් අසුන් යෙදු. තුර අසුන් කීයක් ඉන්නවද ආජානීය මේ රතේ? දහසක් ඉන්නවා. එහෙමයි. රතේ සූදානම් කළ නිමි රජතුමා ගාවට යන්න. ඊළ රජතුමා මේ තවුතිසා දෙවියන් අතරට එක් කරගෙන ඉන්න කියලා. ඊට පස්සේ මේ පින්වත් මහරජා ඊට පස්සේ දැන් ඔන්න කවුද මේ මාතලේ දිව්‍ය පුත්‍රයා ගියා. ගිහිල්ලි වල කියන පින්වත් මහරජා සක්‍ර දේවේන්ද්‍රය තමයි අපි එව්වේ. ඒ නිසා කිසි තැති ගැනීමක් නැතුව මේ රතේට නගින්න. රතේට නැගලා ගොඩ වෙන්න. මහරජා පාප කර්ම කළ උදවිය ඒ පාප කර්මයන්ගේ විපාක විඳින ප්‍රදේශයක් තියෙනවා. ඒ මාර්ගයෙන් මේ පුණ්‍ය කර්ම කළ උදවිය ඒ පුණ්‍ය කර්මයන්ගේ විපාක විඳීම හේතුවෙන් එහෙම ප්‍රදේශුත් තියෙනවා. එහෙමයි. එතකොට ඒ මාර්ගයෙන් යන්න පුළුවන් අර මාර්ගයෙන් යන්න පුළුවන් කිව්වා. මේ මාර්ග දෙකෙන් මොකෙන්ද යන්න පුළුවන්? කැමති. මට මාර්ග දෙකෙන් යන්න ඕන කිව්වා. එහෙමයි. පුණ්‍ය කර්මයන්ගේ විපාක බලන්නත් ඕන කිව්වා. පාප කර්මයන්ගේ විපාක බලන්නත් ඕන කිව්වා. මට දෙකෙන් යන්න ඕන කිව්වා. පින්වත් ආනන්ද මාතලී රියදුරා නිමි රජුව සුධර්ම සභාවට පැමිණෙව්වා කියනවා. පින්වත් ආනන්ද එතකොට සක්දෙවිඳු දුරින්ම පැමිණෙන නිමි රජු දැක්ක කියනවා. දැකලා නිමි රජුහට මෙහිම පැවැත්වූ කියන පින්වත් මහරජාණන් නුමැනව. පින්වත් මහරජාණන් ඔබගේ පැමිණීම ස්වාගතයක්. පින්වත් මහරජාණන් තවුතිසාවේ සුධර්ම නාමම් දිව්‍ය සභාවේ රැස් වූ දෙවිවරු ඔබගේ ගුණ කියමින් ඉන්නවා. කුමක් නිසාද? බවත්නි වීදේහ වාසීන්ට ලාභයක්. බවත්නි වීදේහ වාසීන්ට මනා ලාභයක්. ධාර්මික වූ. එහෙනම් ධාර්මික වෙන්න ඕනද නැද්ද? ධාර්මික වෙන්න. එහෙමයි ස්වාමීනි. ධර්ම රාජු. ධර්මයෙන් තමයි tu රජකම් කරන්නේ. ඒ රජ පරපුරේ නිමිනම් රජ කෙනෙක් ඇද්ද ධර්මයේ පිහිටියේ මහරජු බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි කරුණා මෛත්‍රී මුදිතා උපේක්ෂාවෙන් තමයි කටයුතු කරන්නේ. දස කුසලයේ පිහිටලා තමයි කටයුතු කරන්නේ. කිසිම හේතුවක් මත මැරීමක්, හොරකමක්, අනාචාරය හැසිරීම, බොරු කීමක්, කේලම්, හිස් වචන, පරුස වචන නැහැ. අනුන් සතු දේවල් තමන් සතු කරගන්න කල්පනා කිරීමක් නැහැ. ඊළඟට ද්වේෂයේ වෛරයේ වැපිරීමක් නැහැ. ඊළඟට සම්මා දිට්ඨියෙන් යුක්තයි. ධාර්මික ආරක්ෂා සපයන කියන්නේ ඒ ටික. දස කුසල්. දස කුසලයේ. එහෙමයි ඒ කාලවල. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න අද වගේ කාලෙක ඒකට කොහොමද වෙන්න ඕනද? හොඳට තිරුවන් සරණ පිළිලා. උදේ හවස බුදුන් වඳින්මින් පිරි කියමින් දෙමව්පියන්ට සැලකෙමින් ඥාතීන්ට පුළුවන් ආකාරයෙන් සංග්‍රහ කරමින් එතකොට පොහොය දවසට උපෝසථ සීල ආරක්ෂා කරමින් ඊට අමතරව දැන් පොහොය 4මනේ කාලේ පොහොය 4ටම එතකොට උපෝසථ සීල ආරක්ෂා කරමින් අන්න එහෙම ඉන්නකොට තමයි නම් දෙවිවරු අතර කතා බහ ඇති වෙන්නේ. දේශනාවක් තියෙන්නේ අර කලින් කාලට 4 වරන් දෙවිවරු වෙනවා කියලා කියනවානේ. කවුද මේ උපෝසථ සීල රකින්නේ කියලා බලන්න කියලා. එහෙමයි ස්වාමීනි. එහෙම සිද්ධියක් ලෝකෙ සිද්ධ වෙනවා. අපි දන්නේ නැති වුණාට. ඒකේ ආරක්ෂාව තමයි මේ තාම තියෙන්නේ. මෙච්චර වියස නේද? එහෙමයි. කියනවා පින්වත් මහරජා තවුතිසා වැස් දෙවියන් ඔබව දකින්න කැමතියි. පින්වත් මහරජා දෙවියන් කෙරෙහි පවතින දේවානුභාවයට ඔබත් හිත අලව ගන්න කිව්වා. දෙවියන් අතර හිත අලව ගන්න කියලා තමයි කිව්වේ ඊට පස්සේ. එහෙමයි. නිදුකානි වැඩක් නැහැ කිව්වා. මං මේ මිථිලා නුවරට පමුණවන්නේ. මම බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි නියංගම් වැසියන් කෙරෙහි ජනපද වැසියන් කෙරෙහි ධර්මානුකූලව හැසිරෙන්නම් කිව්වා. සුදුස්සක පසළොස්වක අටවසක පොහොය දවස්වල උපෝසථ සීල් මන් රකින්නම් කිව්වා. සුදුසු කාලේ කොහොමත් වෙනවනේ දෙවියන් අතරේ. එහෙමයි. ඉදිරි පින්වත් ආනන්ද සක්දෙවිඳු මාතලී රියදුරට කිව්වගෙන මාතලී එහෙනම් දැන් ඔබ ආපහු රජතුමා තමන්ගේ හිටි මිථිලා නුවරට ඇරලවන්න කියලා. පින්වත් ආනන්ද නිමි රජතුමා බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහි මේ විදිහට නියංගම් වැසියන් කෙරෙහි ධර්මානුකූලව ගත කළා. වසර බොහෝ ගාණක් ගියාට පස්සේ මොකද උනේ? එතුමත් අර විදියටම පැවිදි වෙන්න ගියා. එහෙමයි. ඒතර එතුමගේ පුතාටත් කියලා ගියා එන මේ විදිහට කටයුතු කරන්න ඔබතුමත් අන්තිමට මෙහෙම පැවිදි වෙන්න කියලා. අන්න එතුමගේ කාලය ආවා. එතන නිමි රජතුමා මොකද උනේ? නිමි රජතුමත් අන්තිමට
84,000ක් කුමාර කාර්ය ගත කළා. 84,000ක් යුරජ විදියට ඉඳලා 84,000ක් රජකම් කළා. 84,000 මකාදේව අඹ වනේම. එතකොට පරපුරවල් කීයද? එහෙමයි. 84,000 දෙනෙක් මකාදේව අඹ වනේ සතර බ්‍රහ්ම විහරණයෙන් වඩවල තින්දලා තියෙනවා. ඒ වගේ පූජනීය තැනක් මිථිලා නුවර මකාදේව අඹ වනේ කියලා කියන්නේ. ස්වාමිනේ අඛණ්ඩව යෝගාවචරයක් ගුණ වඩපු ඒකනේ. එහෙමයි. අන්තිමට ගෞතම රහත් සම්බුදුරජාණන් වහන්සේත් මකාදේව අඹ වනේ දැන් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඉඳමින් තමයි මේ දේශනාව දේශනා කරන්නේ. එහෙයි. ආනන්දට නිමිරජතුමාට කාලාර ජනක කියලා පුත්‍රයෙක් හිටියා කියනවා. එතුමාගේ හිසකේ ඉදුණාට පස්සේ දැන්නවා. හැබැයි එතුමා ගියේ නෑ කියන පැවිදි වෙන්න. අන්න කල්යාණ වැට විනාශ කරපු පුරුෂයා. එහෙමයි. දැක්ක නේද? ඒක ඔකු මික්තින් ලෝකේ ස්වභාවය. කොච්චර උතුම් වැඩපිළිවෙලක් වුණත් බින්දින්න එකෙක් එනවා. අර කීමට කියන්නේ බින්දින එක අන්තිම කොරහක් බින්දගෙන යනවා කියලා. එහෙමයි ඔක්කොම සිංග බින්දගෙන යන්නේ අන්තිමට. දැක්ක නේද? කියනවා ආනන්දේනි එතුමා කල්යාණ වැට සිඳලා දැම්මා කියනවා. බුදුරජාණන් ඊළඟට දේශනා කරනවා පින්වත් ආනන්ද මේ කල්යාණ වැට ආරම්භ කරපු කෙනා කවුද ආනන්දේනි? ඒ මිසි වෙන කෙනෙක් කියලා දකින්න එපා කියනවා. ඒ තථාගත මමයි කියන කල්යාණ වැට පටන් ගන්නවා. බලන්න මේ සම්බුදු වෙන පෙරම් පුරණ ජීවිතවල උදාර කල්යාණ වැටවල් දෙව් මිනිස් ලෝකයේ පිහිටුවා. එහෙමයි. ඒ කල්යාණ වැඩපිළිවෙල පිහිටුවේ මම මා විසින් පිහිටුව කල්යාණ වැඩපිළිවෙල තමයි පස්චිම ජනතාව ඒවරින් පවත්වාගෙන ආවේ. ආනන්ද නමුත් ඒ කල්යාණ වැට අවබෝධයෙන් කල්ල කිරීම පිණිස හේතු වුණේ නැහැ. බ්‍රහ්ම ලෝක යන විතරනේ. එහෙමයි ස්වාමීනි. විරාගයේ පිණිස හේතුුනේ නැහැ. නිරෝධයේ පිණිස හේතුුනේ නැහැ. සංසිඳීම පිණිස හේතුුනේ නැහැ. විශිෂ්ට ඥානයේ පිණිස හේතුුනේ නැහැ. සම්බෝධිය පිණිස හේතුුනේ නැහැ. නිවන පිණිස හේතුුනේ නැහැ. ඒ හේතුනේ බඹලෝපතක් පිණිස පමණයි. නමුත් ආනන්ද දැන් මම කල්යාණ වැඩපිළිවෙලක් පිළිටවලා තියෙනවා. ඒකාන්තයෙන් අවබෝධයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, සම්බෝධිය පිණිසම, නිවන පිණිසම හේතු වෙනවා. ආනන්ද මා විසින් පිහිටුවන ලද ඒකාන්තයෙන් අවබෝධයෙන් කලකිරීම පිණිස මේ කල්යාණයට හේතු වෙනවා. විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස, නිවන පිණිස හේතු වෙන කල්යාණ වැඩපිළිවෙල කුමක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එහෙමයි. බුදු කෙනෙක් පිහිටවන දසදහසක් ලෝක ධාතුව කම්පා කරවමින් පිහිටවන දෙවියන්ට, මරුන්ට, බමුන්ට, ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට මේක බොරුවක්, මේක මෙහෙම සිදු වෙන්නේ නෑ කියලා අනිත් පැත්තට ප්‍රවර්තනය කරන්න බැරි අයුරින් පිහිටුව කල්යාණ වැට කුමක්ද? ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නම් කල්යාණ වැට. අපි ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව මට මතක දහම් කඩපදී අපි දේශනා 13ක් එහෙමයි ස්වාමීනි. කතා කළා. ආනන්ද දැන් මා විසින් පිහිටුවන ලද මේ කල්යාණ වැඩපිළිවෙල ඒකාන්තයෙන් අවබෝධයෙන් කලකිරීම පිණිස පවතිනවා. විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානයේ පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස හේතු වෙනවා. ඒ නිසා ආනන්ද මං ඒ ගැන කියන්නේ මෙහෙමයි. මා විසින් පිහිටුවන ලද යම් කල්යාණ වැඩපිළිවෙලක් ඇද්ද? ඒ අයුරින් පවත්වන්න කියලා ඒ ආනන්දයන් වහන්සේ කියන්නේ දැන්. එහෙමයි ස්වාමීනි. ඔබ මා පිහිටු වැඩපිළිවෙලේ අන්තිම පුරුෂයා වෙන්න එපා ආනන්ද. බලන්න හරි ආශ්චර්යයි. ඒ පැවසූ ආනන්ද, ඒ ඇසූ ආනන්දයන් වහන්සේ අන්තිමට පළවෙනි ධර්ම සංගායනාව පිහිටවලා අදටත් ඒ උතුම් කල්යාණ වැඩපිළිවෙල පුරෝගාමී වුණා නේද? එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක් නේද? එහෙමයි. ආනන්ද යම් පුරුෂ යුගයක් පවතින කල්ලි මේ ආකාරය කල්යාණ වැඩපිළිවෙල මුලින්ම නැසී යයිද? ඔහු තමයි මේ කල්යාණ වැඩපිළිවෙල රැගෙන පරම්පරාවේ අන්තිම පුරුෂයා. එනිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය හැමතිස්සෙම ඉස්මතු කරවන්න ඕන.
ආර්ය මාර්ගයමයි හැමති චතුරාර්ය සත්‍යමයි හැමතිස්සෙම ඉස්මතු කරවන්න ඕන. එහෙමයි. පංච උපාදානස්කන්ධයේ ආයතනයන්ගේ ආදීනවමයි ඉස්මතු කළ යුත්තේ. සත්‍තිස් බෝධිපාක්ෂිකුමයි ඉස්මතු කළ යුත්තේ කුමක් නිසාද? නැත්තම් කල්යාණ වැඩපිළිවෙලේ ආන්තිමේ පුරුෂය වෙනවා. ඒ නිසා මේ ධර්ම දාණය දෙන පිරිස එහෙනම් මේ කරන්නේ කොහොමද? ඒ කල්යාණ වැඩපිළිවෙලයි මේ ඉදිරියට ගෙනියන්න උපකාර කරන්නේ. අන්තිම පුරුෂය වෙන්න එපා. මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශ සොඳුරු ධර්මයමයි දෙව් මිනිස් ලෝකයට දේශනා කළ යුත්තේ, විවරණය කළ යුත්තේ කුමක් නිසාද? ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනා කුමක්ද? කල්යාණ වැඩපිළිවෙලේ අන්තිමය වෙන්න එපා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපිට අපි සියලු දෙනාටම කියා ගන්න ඕන කල්යාණ වැඩපිළිවෙලේ අන්තිමය වෙන්න එපා. මා විසින් පිහිටවන ලද මේ කල්යාණ වැඩපිළිවෙලක් ඇද්ද? ඒ අයුරින්ම පවත්වන්න කියලයි ඔබ මා පිහිටුව වැඩපිළිවෙලේ අන්තිම පුරුෂයා වෙන්න එපා. එහෙනම් මේ බණ කියලා අන්තිමට විකාර කියන තැනට ඔබ උදව් කරන කෙනෙක් වෙන්න එපා. එහෙමයි එතකොට ඔබ ස්වාමීනි. මේ කල්යාණ වැඩපිළිවෙලේ අන්තිමය වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාටම එනම් මේ කල්යාණ වැඩපිළිවෙලට උපකාර කරන උදාර ගුණයක පිහිටන්නට මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හිතෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් පනවා වදාළ කල්යාණ වැට පිළිබඳව දහම් පරයයන් ශ්‍රවණය කරන්න අද දවසේ අපට අවස්ථාව දුනා. ගරුතර මහා සංඝරත්නයේ කරුණානුකම්පාව නිසා. ඉතින් අපි හැමදෙනාම අපට අනුකම්පා ඇති පින්වන්ත මහා සංඝරුවන ආදර ගෞරවයෙන් සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපිට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් චමිලා නිශාන්ත සිල්ලා මෑණියන් සහ තරිඳු දේශාන්ත සිල්ලා පුතුණුවන් එක රාශිය වෙලා තමයි මේ උදාර පින රැස් කරගන්නේ. ඉතින් මේ කල්යාණ වැටට කළ උපකාරයක් වෙනවා. හරි ආශ්චර්යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මේ උදාර කල්යාණ වැටේ අවසන් කෙනා වෙන්න එපා කියලා නිරන්තරයෙන් දේශනා කළා. ඉතින් ඔබත් උදාර මේ කල්යාණ වැටේ දෙව් මිනිස් ලෝකයා පිහිටවන්න ඔබ මේ ගත්තු මහන්සියක ප්‍රතිඵලයක් තමයි මේ අද. ඉතින් මේ 315 වෙනි වැඩසටහන සම්බුද්ධිත කසරිය සම්පූර්ණ කළා ඔබ. උදාර පිනක් ඔබ රැස් කරගන්න යෙදුණා. කල්යාණ වැඩපිළිවෙලක ඔබ උරුමකාරයෙක් බවට පත් කරන්නේ කල්යාණ වැඩපිළිවෙල ලෝකෙට දායාද කළ කෙනයි. ඉතින් අද ඔබ ඒ කල්යාණ වැටේ හිමිකරුවෙක් බවට පත් කළා. ධර්ම දානි දෙන පිරිස සියලු දෙනා මේ කල්යාණ වැටේ හිමිකරුවෙක් බවට පත් කරනවා. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්ම රාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්ම රාජයා, සක්දිවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. ආලවක දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා. උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසත්වා. දිවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මේ දහම් මඟ මේ කල්යාණ වැට නැවතත් විවර කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ සඳහා කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදෙනී සුබෝධි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම තමයි උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ කල්යාණ වැට පවත්වන්නට උපකාර කරන සත්පුරුෂ මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින මීට වසර 8කට පෙර මිය පරලොව ගිය අනිල් ද සිල්වා පියාණන්,
මීට වසර 4කට පෙර මිය පරලෝකී සුනිල් සිල්වා සීයාට මීට මාසයකට පෙර මියගිය විල්ලිම්ද සිල්ලා සීයාට මීට වසර 12කට පෙර මියගිය සෝමාවති මිත්තනියට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින්වත් චමිලා නිසාන්ත සිල්ලා පින්බර මාතාව තරිඳු දේශාන්ද සිල්ලා පින්බර පුතුට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින වසර 77ක් සපිරෙන සිසිලාද සිල්ලා ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නේ. ඒ වගේම රැස්වන උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන උපකාර කළ සියලු දෙනාට, ඒ වගේම සිව්පසයෙන් සදහැසිතින් උපකාර කරන සියලු දෙනාට, කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට, සියලු ගුරුවරුන්ට, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයෙන් දහම් දේශනා කොට වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා අප හැම දෙනා වෙනුවෙන් පින්වත් චමිලා නිශාන්තිද සිල්වා මෑණියන් සහ තරිඳු දේශාන්ද සිල්වා පුතුණන් විසින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් කල්යාණ වැට පිළිබඳව සොඳුරු දහම් පරයයන් ධර්ම ශ්‍රවණය කරන්නට දවසේ අපට අවකාශය දුන්නේ. ඉතින් කල්යාණ වැට මතු පරපුරටත් දායාද කරන්න ජාතියේ සිත තුනුරුවන උදෙසා මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.